ඔව් ආයිබෝවන්. අද ඉඳලා අපි විද්‍යුත් ශේෂ්ත්‍ර කියන කාරණෙත් සාකච්ඡා කරගෙන යනවා. දැන් මේ වෙද්දී ශේෂ්ත්‍රයටදී අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර අධ්‍යයනය කරලා තියෙන්නේ. ඊට අදාළ වීඩියෝ එකකට යන්න බලන්න පුළුවන්. දැන් විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියන කාරණේට අපි ගියොත් එහෙම විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා කියන එක අපිට මෙන්න මේ විදිහට හඳුනා දෙන්න පුළුවන්. ආරෝපණයක් මත බලයක් ඇති කරන ශේෂ්ත්‍රයක්. පැහැදිලිද? ආරෝපණයක් මත බලයක් ඇති කරන ශේෂ්ත්‍රයක් විද්‍යුත් ශේෂ්ත්‍රයක් කියලා අපිට කිව්ව හැකියි. ඔය ආරෝපණයක් මත බලයක් ඇති කරන ශේෂ්ත්‍රයක්, ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති වෙන්න පුළුවන් ආකාර ඇත්තටම දෙකක් තියෙනවා. එකක් තමයි තවත් ආරෝපණයක් හේතු කොටගෙන. පැහැදිලිද? අනිත් එක තමයි විචලනය වෙන චුම්බක ශේෂ්ත්‍රයක් හේතු කොටගෙනත් විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි විෂය නිර්දේශයට යටත් අපි කතා කරන්නේ මේ ආරෝපණයක් හේතු කොටගෙන ඇතිවන විද්‍යුත් ශේෂ්ත්‍ර ගැන විතරයි අපි සාකච්ඡා කරන්නේ. අපි ඒවට කියනවා ස්ථಿತಿ විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. චුම්බක ශේෂ්ත්‍රයක් විචලනය වීමෙනුත් විද්‍යුත් ශේෂ්ත්‍ර ඇති වෙනවා. ඒකද අපි ඒව හඳුනගන්නේ ගතික විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. ඉතින් ගතික විද්‍යුත් ශේෂ්ත්‍ර අපේ මාතෘකාවට අයිති නැහැ. පැහැදිලිද? ඒ අනුව අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන් විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ ආරෝපණයක් හේතු කොටගෙනයි කියලා. පැහැදිලිද? ඉතින් මේ විද්‍යුත් ශේෂ්ත්‍ර පිළිබඳ අධ්‍යයනයට යන්න අපිට මුලින්ම ආරෝපණය කියන කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉන්න වෙනවා. ආරෝපණයක් කියන්නේ මොකද්ද? ආරෝපණ අපි ඇති කරන්නේ කොහොමද කියන කාරණේ. පැහැදිලිද? ඉතින් දැන් මුලින්ම මේක ඉතිහාසයට આવුත් එහෙම කිස්තු පූර්ව 600 ගණන් වලට යනවා. 600 ගණන් වලට තේල්ස් කියන විද්‍යාඥයා හොයා ගන්නවා යම් වස්තුන් පිරිමැදීම මගින් ආකාශීය කරන්න පුළුවන් කියලා. ආකාශීය කරන්නේ කියන්නේ පිරිමැදීම මගින් ඒ වස්තුවට පුළුවන් යම් යම් දේවල් ආකර්ෂණය කරගන්න. දැන් එතනදී නිරීක්ෂණය කරනවා ඇම්බර් කැබැල්ලක් ලෝම රෙදි වලින් පිරිමැද්දොත් එහෙම. ලෝම රෙද්දකින් පිරිමැද්දොත් එහෙම ඒ ඇම්බර් කැබැල්ල වෙතට ඇම්බර් කියලා කියන්නේ පාෂාණගත ලාටු විශේෂයක්. ඔය ලාටු කියන්නේ අපි දන්නවා ශාක වලින් වැහෙන පොඩි යම් දියර වගේ ඒවා මගින් තමයි මේ ඇම්බර් කියන එක හැදෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇම්බර් කැබැල්ලක් අපි ලෝම රෙදි කැබැල්ලකින් ඇම්බර් කැබැල්ලක් ලෝම රෙද්දකින් පිරිමැද්දොත් එහෙම මේ ඇම්බර් කැබැල්ලට පුළුවන් කුඩා තනකොළ කැබලි, තෝගෙම කුඩා කඩදාසි කෑලි, දූවිලි අංශු වගේ දේවල් ආකර්ෂණය කරගන්න. අනික ආකාශීය තත්ත්වයටපත් වෙලා තියෙනවා. පැහැදිලිද? මෙන්න මේක මෙයා නිරීක්ෂණය කෙරුවා. මේකෙද අපිට ඇත්තටම වචනයක් කියනවා මේ ඇම්බර් කියන වචනෙට ග්‍රීක වචනේ තමයි ඉලෙක්ට්‍රෝන කියන එක. ඒකත් එක්ක දැන් අපිට තේරෙනවා මේ ඉලෙක්ට්‍රෝන කියන කාරණේ මේ ආරෝපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙයා මේක නිරීක්ෂණය කරගෙන හිටියා. ඒකෙදී මේ කට්ටිය හඳුනාගත්ත මේ ඇම්බර් කැබැල්ල ආරෝපණයකට ලක් වුණා කියලා. ආරෝපණය වීමකටපත් වෙලා තියෙන කියන කාරණා. පසුව තමයි මේ ඩූෆේ කියන විද්‍යාඥයා හොයාගත්ත ආරෝපණයත් වර්ග දෙකක් තියෙනවා කියලා. ඒකෙදි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා තමයි ඇත්තටම මේකෙදි මේ අපි අර කලින් කතා කරපු එබනයිට් කැබැල්ල ලෝම රෙද්දකින් පිරිමැද්දා ඒ එබනයිට් කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වෙනවා කියන කාරණය සහ අපි ගත්තොත් එහෙම වීදුරු දණ්ඩක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැද්දොත් එහෙම මේ වීදුරු දණ්ඩ ධන ලෙස ආරෝපණය වෙනවා කියන කාරණේ එයා තමයි හොයාගත්තේ. ඒ කියන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. අපි එයා දන්න කෙනෙක් නේ. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අකුණු සන්නායකයත් එක්ක සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? අකුණු සන්නායකයත් එක්ක එයාගේ ප්‍රසිද්ධ පරීක්ෂණයකුත් තියෙනවා, මහාන්තික පරීක්ෂණයක්. අර අකුණු ගහන වෙලාවක සරුංගලයක් වලාකුළකට යවලා යාශ්‍රි මේ අකුණේ මොනවද තියෙන්නේ කියන කාරණේ හඳුනා ගන්න බලු විද්‍යාඥයානේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා කියන්නේ. එයා තමයි මේ ධන සහ ඍණ කියන කාරණේ මේ ඇම්බර් කැබැල්ල සහ මේ ඊට පස්සේ ඇම්බර් ඍණ වශයෙන් ආරෝපණය වෙනවා සහ වීදුරු දණ්ඩ ධන වශයෙන් ආරෝපණය කියන කාරණේ කිව්වේ. පැහැදිලිද? ඔව් ඊට පස්සේ මේ අපි දන්න කෙනෙක් සම්බන්ධ වෙන ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන හොයාගත්තනේ ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගත්තා. ඒකත් එක්ක විද්‍යාඥයෝ දැක්කම ඉලෙක්ට්‍රෝනෙත් යම් සුළු ඍණ ආරෝපණයක් තියෙනවා කියන කාරණා. පැහැදිලිද?
ඉලෙක්ට්‍රෝනෙත් සුළු ඍණ ආරෝපණයක් තියෙනවා කියන කාරණේ ඒ අනුව දැන් වර්තමානයේ වෙද්දී පිළිගන්න දේ තමයි වස්තුන් ඍණ ලෙස ආරෝපණය වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන හේතු කොටගෙන සහ මේ ධන ලෙස ආරෝපණය වීම කියන කාරණේ සම්බන්ධ වෙන්නේ මේ ප්‍රෝටෝන කියන කතාව. ඒකට මේව දන්න. පැහැදිලි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන. ඒකෙදි තා වැදගත් එකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගමු. ටිකක් ඉස්සරහට ගියාම මේක හොඳටම කට්ටියන්ට අල්ලගත්ත හැකි මේ වස්තු ආරෝපණය ලක්වීමේදී. අපි බලනවා තව ටිකකින් මේ ආරෝපණය කරන්නේ කොහොමද වස්තුන් කියලා. වස්තුන් ආරෝපණය ලක් කිරීමේදී හුවමාරු වෙන්නේ. ඒකට ප්‍රධාන සාධකය බවට පත් වෙන මේ ආරෝපණය ලැබෙන්නේ ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව නිසා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඉලෙක්ට්‍රෝන ලැබීම මත තමයි මේවා ආරෝපණයකට ලක් වුණා කියන කතාවට අපි එන්නේ. ඒ අනුව අපිට මේ ආරෝපිත වස්තුවක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය යම් පූර්ණ ගුණාකාරයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝනයේ අයින් වීම හෝ එකතු වීම වගේ ආරෝපණය වස්තුවක ලබා දෙන්නේ. පැහැදිලිද? ඒකට එහෙනම් එයාගේ ගුණාකාරයක් වශයෙන් එයාගේ ආරෝපණයේ ගුණාකාරයක් වශයෙන් තමයි ආරෝපිත වස්තුවක ආරෝපණය තියෙන්නේ. පූර්ණ ගුණාකාරයක් වශයෙන්. පැහැදිලිද? හරි. ඉතින් අපි ඕක තමයි මේ ඉතිහාසය ගත්තොත් එහෙම. ඒකට මේ වර්තමානයේ දක්වාම ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වලට යනවා. ඉතින් අපිට දන්නවා මූලික අංශ පිළිබඳ අපි ඉස්සරහට තර්ජනය කරනවා. ඒකට ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන මේ කතාවට ගිහලා අපි මූලික අංශුත් එක යද්දී ඉලෙක්ට්‍රෝනන් තවදුරටත් වෙන් කරන්න බෑ. ඒක අපි මූලික අංශයක් වශයෙන් ගන්නෙ. නමුත් ප්‍රෝටෝන ගත්තොත් එහෙම අපි ඒවා ක්වාක් සහ මේ අර ක්වාක්ස් වලින් කැඩිලා තියෙන කතන්දරයට යනවා අපි පසුව සාකච්ඡා කරගමු. ඒ ටික අපි මූලික අංශු යටතේ අවසානයේදී අපි ඒක සාකච්ඡා කරගන්න. මෙන්න මේ කාරණා තමයි අපි එතකොට මේ ආරෝපණය පිළිබඳ දැනුවත් වෙලා තියෙන්නේ. තියෙන්න ඕනි. ඒ වගේම මේ ආරෝපණය ගත්තොත් එහෙම ගඳක්, සුවඳක්, නැත්නම් වර්ණයක් නෑ. මේක යම් ගුණාංගයක්. පැහැදිලිද? මේක යම් ගුණාංගයක්. ඒකට වස්තුවකට ලබන්න පුළුවන් ගුණාංගයක්. ඒකට මේ ගුණාංගයේ ආශ්‍රයෙන් තමයි ඒ ඇති කරන ප්‍රතිඵල භාවිත කළා තමයි අපි මේ වස්තුව ආරෝපණය වුණා කියන කාරණේ හඳුනගන්නේ. ඒ වගේ මේ ඇති කරන ප්‍රතිඵල පිළිබඳ අධ්‍යයනය තමයි මේ ආරෝපණය කොච්චර ප්‍රමාණයක් ලැබිලාද ඒකේ ප්‍රමාණාත්මක කතාවට යන්නේ. පැහැදිලිද? උනතෝ මේ නිකන් අර මෞතිකව අපිට මේ අල්ලලා බල්ලා ගන්න පුළුවන් එකක් නෙමෙයි ආරෝපණය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. අපි ආරෝපණය කියන කාරණේ ඉතිහාසයත් එක්ක මේ කාරණා පොඩ්ඩක් ලියාගෙන ඉඳලා නෝට් එකට දාලා ඊළඟට බලමු මේ ආරෝපණය ඇති කරන්න පුළුවන් ආකාරය. වස්තුවකට ආරෝපණය ඇති කරන්න පුළුවන්. කොහොමද කියන කතාවට යමු. හරි. එහෙනම් ලියාගමු ඔතන මාතෘකාව දාගන්න විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා මාතෘකාව දාලා ලියාගන්න විද්‍යුත් ශේෂ්ත්‍ර. හරිද? විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා ලියාගන්න පිරිමැදීම මගින් වස්තුවක් ආකාශී බවට පත් කළ හැකි බව පිරිමැදීම මගින් වස්තුවක් ආකාශී බවට පත් කළ හැකි බව තේල්ස් වරහෙන් දාන්න ක්‍රිස්තු පූර්ව 640 ඉරාක් 548 ක්‍රිස්තු පූර්ව 640 ඉරාක් 548 මේව කට්ටිය මතක තියාගන්න අවශ්‍ය නැහැ. මාත් මේ බලාගෙන ඉන්නේ නෝට් එකේ. අපිට වකවානු අවශ්‍ය නැහැ ඉතින්. හරිද? හරි. විසින් සොයාගත්තේ යයි සලකනු ලැබේ. විසින් සොයාගත්තේ යයි සලකනු ලැබේ. එහිදී
amber එහිදී amber මෙහෙම ලියන්න amber වරෙන් දාන්න පාෂාණගත එහිදී amber ඊළ වරෙන් දාන්න පාෂාණගත ලාටු විශේෂය පාෂාණගත ලාටු විශේෂය පාෂාණගත ලාටු විශේෂය එහිදී amber කැබැල්ලක් amber කැබැල්ලක් ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට එයට ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට එයට කුඩා තනකොළ කැබලි එයට කුඩා තනකොළ කැබලි කමාවක් දූවිලි අංශු එතකොට අලු දූවිලි අංශු අලු ආදිය ඇදී එන බව අලු ආදිය ඇදී එන බව අලු ආදිය ඇදී එන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලද ඇදී එන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලද ඇදී එන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලද amber සඳහා ග්‍රීක වචනය amber සඳහා ග්‍රීක වචනය amber සඳහා ග්‍රීක වචනය ඉලෙක්ට්‍රෝන යන්නයි ඉලෙක්ට්‍රෝන යන්නයි ඉලෙක්ට්‍රෝන යන්නයි මෙහිදී amber කැබැල්ල මෙහිදී amber කැබැල්ල මෙහිදී amber කැබැල්ල ආරෝපණය වූවායයි කියනු ලැබේ 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 හරි යටෙන් දාගන්න do face මෙහෙම දාන්න මෙහෙම ලියන්න do face කියලා යටෙන් ලියන්න do face විසින් ආරෝපණ දෙවර්ගයක් ඇති බව do face විසින් ආරෝපණ දෙවර්ගයක් ඇති බව do face විසින් ආරෝපණ දෙවර්ගයක් ඇති බව සොයාගත් අතර do face විසින් ආරෝපණ දෙවර්ගයක් ඇති බව සොයාගත් අතර විද්‍යුත් ස්ථිතියේ පුරෝගාමියකු වූ විද්‍යුත් ස්ථිතියේ පුරෝගාමියකු වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විසින් වීදුරු දණ්ඩක් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විසින් වීදුරු දණ්ඩක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැද්ද විට වීදුරු දණ්ඩ
විදුදණ්ඩ මත ඇතිවන ආරෝපණයට විදුදණ්ඩ මත ඇතිවන ආරෝපණයට ධන ආරෝපණය හා ඇම්බර් කැබැල්ලක් ලෝම රිදි කැබැල්ලකින් පිරිමැද්ද විට ඇම්බර් කැබැල්ලක් ලෝම රිදි කැබැල්ලකින් පිරිමැද්ද විට ඇම්බර් කැබැල්ල මත ඇතිවන ආරෝපණය ඇම්බර් කැබැල්ලක් ලෝම රිදි කැබැල්ලකින් පිරිමැද්ද විට ඇම්බර් කැබැල්ල මත ඇම්බර් කැබැල්ල මත ඇතිවන ආරෝපණය ඇම්බර් කැබැල්ල මත ඇතිවන ආරෝපණය ඍණ ලෙසද නම් කරන ලදී. මේව මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඇම්බර් කැබැල්ල මත ඇතිවන ආරෝපණය ඍණ ලෙසද ඇම්බර් කැබැල්ල මත ඇතිවන ආරෝපණය ඍණ ලෙසද නම් කරන ලදී. දැන් ලියන්න ජේ.ජේ. තොම්සන් මතක දාන්න කිස්තු වර්ෂ 1856 කිස්තු වර්ෂ 1856. දැන් තේල්ස්ගේ කතාව කිස්තු පූර්ව වුණා ඈ. දැන් මේ කිස්තු වර්ෂ වලට එලා තියෙන 1856 ඉරක් ගහලා 1940. ජේ.ජේ. තොම්සන් කිස්තු වර්ෂ 1856 ඒ වගේම 1940. ඉලෙක්ට්‍රෝනය සොයාගත් අතර ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝනය සොයාගත් අතර එහි ඉතා සුළු ඍණ ආරෝපණයක් ඇති බව පසුව පරීක්ෂණ වලින් සොයා ගන්නා ලදී. යන වර්තමානයේ වන විට ඒකටම ලියන්න. වර්තමානයේ වන විට යටිලිවත් කමක් නැහැ. වර්තමානයේ වන විට වස්තුන් ඍණාරෝපණ දරන්නේ ඉලෙක්ට්‍රෝන නිසා බවත් ධන ආරෝපණ දරන්නේ ප්‍රෝටෝන නිසා බවත් පිළිගන්නා කරුණකි. යටිලියන්න පුළුවන් ප්‍රෝටෝන නිසා බවත් පිළිගන්නා කරුණකි. දැන් කියන්න වස්තුවක් ආරෝපණය කිරීමේදී හුවමාරු වන්නේ ඉලෙක්ට්‍රෝනයි. එබැවින් වස්තුවක ආරෝපිත වස්තුවක එබැවින්
ආරෝපිත වස්තුවක ආරෝපණය එබැවින් ආරෝපිත වස්තුවක ආරෝපණය එබැවින් ආරෝපිත වස්තුවක ආරෝපණය සෑම විටම එබැවින් ආරෝපිත වස්තුවක ආරෝපණය සෑම විටම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ पूर्ण ये वचन වැදගත් पूर्ण गुणाकारයකින් නැත්නම් पूर्ण गुणाकारයක් ගන්න ආරෝපිත වස්තුවක ආරෝපණය සෑම විටම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ पूर्ण गुणाकारයක් ගන්න. ඉලෙක්ට්‍රෝන 10ක් 20ක් पूर्ण गुणाकारයක් ගන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ पूर्ण गुणाकारයක් ගන්න. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ पूर्ण गुणाकारයක් ගන්න. හරි යකින් දාන්න ආරෝපණයට යකින් දාන්න ආරෝපණයට ස්කන්ධයක් ආරෝපණයට ස්කන්ධයක් කමාවක් දාලා වර්ණයක් ආරෝපණ ස්කන්ධයක් කමා වර්ණයක් හෝ හැඩයක් නොමැති අතර ස්කන්ධයක් වර්ණයක් හෝ හැඩයක් නොමැති අතර ඒ හඳුනාගත හැක්කේ ස්කන්ධයක් වර්ණයක් හෝ හැඩයක් නොමැති අතර ඒ හඳුනාගත හැක්කේ එමගින් ඇති කරන ප්‍රතිඵල ඇසුරින් එමගින් ඇති කරන ප්‍රතිඵල ඇසුරින් එමගින් ඇති කරන ප්‍රතිඵල ඇසුරින් අනියන්ද එමගින් ඇති කරන ප්‍රතිඵල ඇසුරින් විජාතීය ආරෝපණ ඒ කියන්නේ දැන් ආරෝප වර්ග දෙකක් තියෙනවා කිව්වා විජාතීය කියන්නේ ධන සහ ඍණ විජාතීය ආරෝප සමජාතීය කියන්නේ ධන නැත්නම් ඍණ විජාතීය ආරෝපණ එකිනෙක විජාතීය ආරෝපණ එකිනෙක ආකර්ෂණය කරන බව නැත්නම් ආකර්ෂණය කරන අතර නැත්නම් ආකර්ෂණය කරන බවත් විජාතීය ආරෝපණ එකිනෙක ආකර්ෂණය කරන බවත් समजातीय आरोपण विजातीय आरोपण एकिनेक आकर्षणीय करන බවත් समजातीय आरोपण एकिनेक समजातीय आरोपण एकिनेक विकर्षणය කරන බවත් समजातीय आरोपण एकिनेक विकर्षणය කරන බවත් දැකිය හැක समजातीय आरोपण एकिनेක विकर्षණය කරන බවත් දැකිය හැක. ඔව් ඊළඟට අපි යනවා විද්‍යුත් ආරෝපණයේ ඇති කළ හැකි ක්‍රම පිළිබඳ පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මූලික වශයෙන් ක්‍රම තුනක් අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ තියෙන ගොඩාක් වස්තුන් සමස්තක වශයෙන් ගත්තාම උදාසීනයි. කියන්නේ අපි සඵල ආරෝපණයක් නැහැ. සඵල ආරෝපණයක් නැහැ කියලා අපි කියනවා. දැන් උදාහරණයක් ගමුකෝ මේ පෑන ගැන හිතන්නකෝ. මේ පෑන ගත්තොත් එහෙම මේ පෑන තියෙන අපි දන්නවා පරමාණු වලින් හැදෙන්නේ. ඒකට අවසානයේ ගත්තාම පරමාණු. ඉතින් එහාට අපි තවම යන්නේ නැහැ. ඉතින් පරමාණුව ගත්තාම අපි දන්නවා ඒකේ ප්‍රෝටෝන තියෙනවා න්‍යෂ්ටියේ. ප්‍රෝටෝන තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. අපිට කියනවා නියුක්ලියෝන කියලා. එතකොට නියුට්‍රෝන උදාසීනයි ප්‍රෝටෝන ධන ලෙස ආරෝපිතයි. ඊට පස්සේ ප්‍රෝටෝන ප්‍රමාණයට සමානව මේ වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන. එතකොට ප්‍රෝටෝන ධන ආරෝපක ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපක මේ ආරෝපණය ගත්තාම ඒකට සමස්තයක් වශයෙන් ගන්නවා මේ උදාසීනයි කියන කාරණා. පැහැදිලිද? ඒකට පරමාණු උදාසීනව තියෙනවා. එතකොට මේ පරමාණුවෙන් අපි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරුවොත් එහෙම අන්න ඒක ඒ පරමාණුව ධන ලෙස ආරෝපණය වෙනවා කියලා. මොකද ධන වැඩිනේ එතකොට. ඒ කාරණා අපි දන්නවා. හරි. එතකොට දැන් මේ පෑන ගත්තොත් එහෙම මේකේ ප්‍රෝටෝන සහ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සමාන නම් මේ පරමාණු වල තියෙන මේක සමස්තයක් වශයෙන් ගත්තාම උදාසීන. අපි එකකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. එහෙම නැත්නම් ඒකට ඉලෙක්ට්‍රෝන ලබා දීම සිද්ධ කරනවා.
පැහැදිලිද? ඕක තමයි කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන තමයි හුවමාරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන තමයි හුවමාරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ලබා දීම හෝ ඉවත් කිරීම සිදු කෙරුවොත් අන්න මේක සඵල වශයෙන් යම් ආරෝපණයක් දරනවා ඊට පස්සේ. පැහැදිලිද? සඵල වශයෙන් ආරෝපණයක් දරන. මෙන්න මෙහෙම අපිට කොහොමද මේව ආරෝපණය කරන්න පුළුවන් කියන කතාවට අපි යන්න හදන්නේ. ඒකේ පළවෙනි ක්‍රමය තමයි ඝර්ෂණය. ඝර්ෂණය. අපි අර කතා කරපු ඉතිහාස කතාව, තේල්ස් වගේ විද්‍යාව. එතනත් ඒ කට්ටිය මේ අර ඇම්බර් කැබැල්ල ආරෝපණය වූවායයි කියලා කිව්වේ ඇත්තටම ඝර්ෂණය මගින් ආරෝපණය කරලා. ඝර්ෂණ මගින් ආරෝපණය කරලා. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි ස්පර්ශය මගිනුත් අපිට පුළුවන් වස්තුන් ආරෝපණය කරන්න. අවසානයේදී විද්‍යුත් ප්‍රේරණය මගින් අපිට වස්තුන් ආරෝපණය කරන්න පුළුවන්. ඉතින් අපි එකින් එක බලමු. මුලින්ම මේ ඝර්ෂණය මගින් කොහොමද වස්තුවක් අපි ආරෝපණය කරන්නේ කියන කාරණා. ඒක අපි කිව්ව අර ඇම්බර් කැබැල්ලක් ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්දොත් එහෙම අන්න අපි කිව්ව ඇම්බර් කැබැල්ල ආකර්ෂණය වෙනවා කියලා. ඒක ඇත්තටම ලෝම රෙදි කැබැල්ලත් ආකර්ෂණය වෙනවා. ඒ වගේම වීදුරු දණ්ඩක් සීද රෙදි කැබැල්ලකින් පිරිමැද්දොත් එහෙම. පැහැදිලිද? එතකොට වීදුරු දණ්ඩත් ආකර්ෂණය වෙනවා. සීද රෙදි කැබැල්ලත් ආකර්ෂණය වෙනවා. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා මේ තැම්පත් වීමක් තියෙනවා. දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් අපි ඇම්බර් කැබැල්ලක් අපි ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැද්දාම වෙන්නේ ඇත්තටම ලෝම රෙද්දේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඇම්බර් කැබැල්ලේ තැම්පත් වෙනවා. ඒ සඳහා කාර්ය කරන්නේ ඇත්තටම මේ ඝර්ෂණ බලය මගින් කාර්ය කරනවා. ඝර්ෂණ බලය මගින් කාර්ය කරලා අර ලෝම රෙදි කැබැල්ලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගලවලා දානවා. ඒ කියන්නේ ලෝම රෙදි කැබැල්ලේ පරමාණු වලනේ ලිහිල වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන තමයි ගලවලා දාන්නේ ඇම්බර් කැබැල්ලට. එතකොට අර මේ පරමාණු වල ලිහිල්ව වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කාගේද? ඒකෙන් දුර්වලම බැඳීම කාගේද තියෙන කියන කාරණා අනුව තමයි මේ ඉලෙක්ට්‍රෝන කාගෙන් ගැලවෙනවද කා මත තැම්පත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. පැහැදිලිද? දැන් අර ඇම්බර් සහ ලෝම රෙදි කැබැල්ලෙන් නම් ලෝම රෙදි කැබැල්ලේ තිබි ඉලෙක්ට්‍රෝන තමයි පරමාණු තිබි ලිහිල් වෙලා තිබි ඉලෙක්ට්‍රෝන තමයි ඇම්බර් කැබැල්ලේ තැම්පත් උනේ. නමුත් වීදුරු ගත්තාම වීදුරු දණ්ඩක් අපි සීද රෙද්දකින් පිටිමැද්දොත් එහෙම වීදුරු දණ්ඩේ තියෙන පරමාණු ලිහිල් වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා තැම්පත් වෙන්නේ සීද රෙදි කැබැල්ල. ඒතකොට සීද රෙදි කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වෙනවා. වීදුරු දණ්ඩ ධන ලෙස ආරෝපණය වෙනවා. පැහැදිලිද? ඒතකොට මේකෙදි ඝර්ෂණය මගින් තමයි කාර්ය කරන්නේ කියන කාරණා අපි දැනුවත් වෙලෙමු. ඒක තමයි පළවෙනි කාරණේ මේ විද්‍යුත් ආරෝපණය ඇති කළ හැකි ක්‍රම යටතේ. එහෙනම් උතන අනුමානවත් දාගමු විද්‍යුත් ආරෝපණය ඇති කළ හැකි ක්‍රම. විද්‍යුත් ආරෝපණය ඇති කළ හැකි ක්‍රම. විද්‍යුත් ආරෝපණය ඇති කළ හැකි ක්‍රම. හරි. ඒකේ දාන්න අංකයකට දාගමු ඝර්ෂණය මගින්. අපි ඒක ඇඳගත්තොත් හොඳයි ඝර්ෂණය මගින් කියලා මෙන්න මේ විදිහට මෙන්න බලන්න මම මුලින්ම ගන්න මෙතන ඇම්බර් කැබැල්ලක් ගන්නම්. ඇම්බර් කැබැල්ල ලෝම රෙද්දකින් තමයි පිළිමදින්නේ. මේක ලෝම රෙදි කැබැල්ල. මේකෙදි මේ ඇම්බර් වෙන ලෙස තමයි ආරෝපණය වෙන්නේ. මේ ආරෝපණ මුළු පෘෂ්ඨයම රැඳෙනවා. මේ ලෝම රෙදි කැබැල්ලත් මේකම පිළිමදිනවා කියලා හිතමු. ලෝම රෙදි කැබැල්ල ධන ලෙස ආරෝපණය. හරිද? ඒ වගේම අපි ගත්තොත් එහෙම අනිත් එක වීදුරු දණ්ඩ ඒකද යොදා ගන්න ඕනේ සීද රෙද්දක්. ඒතකොට පැහැදිලිද? ඒ අනුව තමයි මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ තැම්පත් වීම සිද්ධ වෙන්නේ. අපිට එකපාරට බලලා කියන්න බෑ මේ වස්තුව මේකෙන් පිරිමැද්දුත් එහෙම මේක ධන මේක ඍණ කියලා. ඒ තියෙන එක නේද මම කිව්ව කාරණා. ලිහිල්ව බැලලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන තමයි ගැලවෙන්නේ. මේකෙදි දැන් සීද රෙදි කැබැල්ලක් අපි ගත්තොත් සීද රෙදි කැබැල්ල તો මේක ඍණ ධන. මොකද පැහැදිලිනේ? හරි. එහෙනම් මේ දෙක ඉස්සෙල්ලා ඇඳගන්නමු. දෙපැත්ත ඇඳගෙන අපි කතාවට එමු.
හරි නේද? එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් ක්ලෝස් කරලා මේක ඇඳගන්න. යටින් ලියන්න ඇම්බර් කැබැල්ලක්. ඇම්බර් කැබැල්ලක්. ඇම්බර් කැබැල්ලක්. ලෝම රෙදි කැබැල්ලකින් හෝ ඇම්බර් කැබැල්ලක් ලෝම රෙදි කැබැල්ලකින් හෝ වීදුරු දණ්ඩක් සේද රෙදි කැබැල්ලකින් වීදුරු දණ්ඩක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැදීමෙන් වීදුරු දණ්ඩක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැදීමෙන් ඒවා ආරෝපණය කළ හැක. ඒවා ආරෝපණය කළ හැක. මෙහිදී ඝර්ෂණය මගින් ඒවා ආරෝපණය කළ හැක. මෙහිදී ඝර්ෂණය මගින් කාර්ය සිදු කර වස්තුවක පරමාණුවල ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන ගලවා අනෙක් වස්තුවේ තැන්පත් කර. පැහැදිලිද? හරි. මේක අපිට පැහැදිලි. මේ ඉලෙක්ට්‍රෝන තමයි ගේ. හරි. දෙවෙනි එක තමයි ස්පර්ශය මගින්. ඒ කියන්නේ දැන් අපි ආරෝපිත වස්තුවක් අනාරෝපිත වස්තුවක් හා ස්පර්ශ කරලා අපිට පුළුවන් වස්තුන ආරෝපණය කරන්න. හැබැයි ඔන්න මේක තේරුම් ගමු. මෙහෙම ආරෝපිත වස්තුවක් තවත් අනාරෝපිත වස්තුවක් ආරෝපිත වස්තු දෙකක් වෙන්නත් පුළුවන්. අපි මේක පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරගමු. වස්තු දෙකම ආරෝපිත වෙන්නත් පුළුවන්. මේවා දෙක අපි ස්පර්ශ කරුවාම මේකෙදි වෙන්නේ ස්පර්ශ කරුවාම ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙලා තමයි මේ ඒ වස්තුන් ආරෝපණය වෙන්නේ. පැහැදිලිද? දැන් අපි මේකේදී අනාරෝපිත වස්තුවක් දැන් ආරෝපණය කරන්න හදන්නේ. ඒ කියන්නේ අපි කතා කරේ වස්තුවක් ආරෝපණය කරන ආකාරය ගැන. ඒතකොට හිතන්නකො ඕන අනාරෝපිත වස්තුවක් තිබ්බා. මෙන්න අනාරෝපිත වස්තුව. පැහැදිලිද? ඒතකොට ආරෝපිත වස්තුවක් තියෙනවා කියලා හිතන්න මෙන්න ආරෝපිත වස්තුව. මම හිතන්නම් මේක ධන ලෙස ආරෝපිතයි කියලා. මේක ධන ලෙස ආරෝපිතයි. හරිද? ධන ලෙස ආරෝපිතයි. දැන් මේක අනන්ත දුරකින් වෙලා තියෙන විදිහටම අපි දැන් මේ දෙන්න ස්පර්ශ කළොත් එකිනෙක ස්පර්ශ කරුවොත් මේ විදිහට මෙයාගේ දික්කේ දැන් ධන ආරෝපණය වෙනවා. මේකද වෙන්නේ නැත්නම් මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට ඇවිල්ලා තමයි මෙයා ආරෝපණය ලබන්නේ. පැහැදිලිද? මෙයා ආරෝපණය ලබන්නේ. ඒතකොට දැන් මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහාට එන්න ඕනේ. දැන් පරමාණු වල බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන පරමාණුවේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන එහෙම ගිලගිලා එනවා අනිත් එකට. එහෙම එන්නේ නැහැ. අපි දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කතාව. ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස්. නිදහස් ඉලෙක්ට්‍රෝන වලට නම් පුළුවන් ඔන්න අනිත් පැත්තට යන්න. පැහැදිලිද? නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන ලෝහවල එහෙනම් ලෝහවල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට මෙවට යන්න පුළුවන්. අන්න ගිහිල්ලා මේවා අපි කියනවා පස්සේ උදාසීන කරනවා කියන කතාව. ඔන්න මේක ආරෝපණය ලබනවා. ඒකට මෙහෙම ආරෝපණය වෙන්න නම් ඇත්තටම මේක නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් සන්නායකයක් වෙන්න වෙනවා. පැහැදිලිද? ලෝහයක් ගත්තොත් සන්නායක. පැහැදිලිද? සන්නායක ලෝහයක් වෙන්න ඕනේ. එතකොට එහෙනම් මේකත් එහෙම වෙන්න ඕනේ. මොකද නැත්තම් මේ ඉලෙක්ට්‍රෝන මේකට ඇවිල්ලා මේ හැමතැනම යන්න ඕනේ. පැහැදිලිද? යන්න ඕනේ. අපි ඒව බලමු තව ටිකක්. ඒ නිසා ස්පර්ශය
ස්පර්ශය මගින් ආරෝපණය කරන්න පුළුවන් සන්නායක විතරයි. සන්නායක විතරයි. පරිවාරක ස්පර්ශය මගින් ආරෝපණය කරන්න බෑ. දැන් හිතන්නකෝ අපි ප්ලාස්ටික් දණ්ඩක් ගත්ත කියලා ප්ලාස්ටික් දණ්ඩක් හා ස්පර්ශ කරනවා අපි ආරෝපිත තව වස්තුවක්. පැහැදිලිද? ඒත් ප්ලාස්ටික් දණ්ඩ ආරෝපණය ලබන්නේ නැහැ. මොකද එයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා. පැහැදිලි නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා. එහෙම නැත්නම් අපි මේක හිතන්නකෝ. මේක පරිවාරකයක් නේ. මම මේ පරිවාරකයේ ආරෝපණය කළොත් හිතන්නකෝ ඝර්ෂණේ. මට පුළුවන් මේ හිස කෙස් වල මෙහෙම ස්පර්ශ කරලා අපිට මතකයට පිළිමැදලා ස්පර්ශ නෙමෙයි අතන පිළිමැදලා මට මේක ආරෝපණය කර හැකියි. මේ පරිවාරකයේ ආරෝපණය වුණා. ඒ ඝර්ෂණේ මගින්. පැහැදිලිද? ඊළඟට මේ ආරෝපිත එක මම ඊළ ස්පර්ශ කරුවා කියලා වෙන වස්තුවක ඒ වස්තුව ආරෝපණය ලබන්නේ මොකද මේක පරිවාරකයක්. මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. මේක නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. ඒක නිදහස් ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙන්න බෑ. පැහැදිලි? ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙන්නේ නැත්තම් එතන ඒ වස්තුන් ආරෝපණයක් ලබන්න බෑ. මේක පැහැදිලි එකක් මම කියන කාරණා. ඒ නිසා එහෙනම් ස්පර්ශය මගින් අපිට ආරෝපණය කරන්න පුළුවන් සන්නායක පමණයි. ඒකද සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හෝමාරු වීම. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන හෝමාරු වීම. දැන් මේකදී නම් ඇත්තටම මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේක සන්නායක ගෝලයක් කියලා හිතමු. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා. ඇවිල්ලා මේකත් දන් ලෙස ආරෝපණය වෙනවා. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. පැහැදිලිද? හරි මම මේක පැහැදිලි කරලා දෙන්නම් තව ටිකක්. අපි මෙහෙම ලියාගමු ඉස්සෙල්ලා. මෙහෙම ලියන්න දෙවෙනි එක ලියාගන්න ස්පර්ශය මගින්. ස්පර්ශය මගින්. ස්පර්ශය මගින්. හරි. ලියන්නේ කියද්දී ස්පර්ශය මගින් කියලා ලියලා මෙමගින් ආරෝපණය කළ හැකි මෙමගින් ආරෝපණය කළ හැකි මෙමගින් ආරෝපණය කළ හැකි සන්නායක පමණි. මෙමගින් ආරෝපණය කළ හැකි සන්නායක පමණි. මන්ද ස්පර්ශය මගින් ආරෝපණය කිරීමේදී මන්ද ස්පර්ශය මගින් ආරෝපණය කිරීමේදී මන්ද ස්පර්ශය මගින් ආරෝපණය කිරීමේදී හුවමාරු වන්නේ ඉලෙක්ට්‍රෝනයි. හුවමාරු වන්නේ ඉලෙක්ට්‍රෝනයි. හුවමාරු වන්නේ ඉලෙක්ට්‍රෝනයි. හුවමාරු වන්නේ ඉලෙක්ට්‍රෝනයි. එසේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමට එසේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමට එසේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමට නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතිය යුතුයි. නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතිය යුතුයි. එසේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමට නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතිය යුතුයි. පරිවාරක තුල නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා පරිවාරක තුල නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා ඒවා ස්පර්ශය මගින් ආරෝපණය කළ නොහැක. ඒවා ස්පර්ශය මගින් ආරෝපණය කළ නොහැක. හරි. මම එක් සිද්ධිය පැහැදිලි කරලා දෙන්න තව ටිකක්. අපි මේක ඇඳගමු ඉස්සෙල්ලා. මේකෙදි මේක සන්නායක ගෝලයක් මේක අනාරෝපිත සන්නායක ගෝලයක් අපි ගන්නෙ. මේ දෙක අනන්ත දුරකින් මුලදී වෙන් වෙලා තියෙනවා කියලා හිතමු. ඇයි කියලා මම පෙන්නන ඉස්සරහට. මේ අනන්ත දුරකින් වෙන්ව ඇත කියලා දාගමු. අනන්ත දුරකින් වෙන්ව ඇත. මේක ආරෝපිත සන්නායක ගෝලය. ආරෝපිත සන්නායක ගෝලය මේක අනාරෝපිත සන්නායක ගෝලය.
මේක අනාරෝපිත සන්නායක ගෝලය. දැන් එතකොට මේකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි මේකට යන්නේ. මම පැහැදිලි කර දෙන්නම් තව ටිකකින්. තව එකක් අපි අඳුර දැන් ඍණ ලෙස ආරෝපිත වස්තුවක් ගැන හිතන්නත් මේක. සන්නායක ගෝලයක් තියෙනවා ඍණ ලෙස ආරෝපිතයි. එතකොට මේකෙත් මේ බාහිර තමයි ආරෝපණය දෙන්නේ. මම ඒක දැන් කියන්න තව ටිකකින්. මෙන්න අනාරෝපිත සන්නායක ගෝලය අපි දැන් මේ දෙන්න ස්පර්ශ කරන්නේ. මේකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඍණ ලෙස ආරෝපිත ඒකෙන් ඉලෙක්ට්‍රෝන මේකට යනවා. ඉලෙක්ට්‍රෝන යන්නේ මෙහෙම මෙහාට. ඊළඟ මේක ඉලෙක්ට්‍රෝන එනවා. මම මේ සිද්ධිය පැහැදිලි කර දෙන්න. ඉස්සෙල්ලා මේක ඇදගන්න. ඔව් හරි. දැන් මම මේ සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න බලන්නකෝ දැන්. හරි. මම මුලින් මෙතෙන් ගියොත් එහෙම. දැන් මෙතන තියෙන්නේ ආරෝපිත සන්නායක ගෝලයක්. පැහැදිලිද? ආරෝපිත සන්නායක ගෝලයක්. දැන් මේ ආරෝපිත සන්නායක ගෝලය බවට මේක පත්ුනේ කොහොමද? දැන් ඒකත් ආරෝපණ ලැබලා තියෙන්නේ. ඒකත් ආරෝපණ ලැබලා තියෙන්නේ ඔය ක්‍රම තුනෙන් එක ක්‍රමයකින්. ඒ කියන්නේ එක්කෝ ඝර්ෂණයෙන්, එහෙම නැත්නම් ස්පර්ශයෙන්, එහෙම නැත්නම් පීඩනය කියන සිද්ධි තුනෙන් එකකින්. පැහැදිලිද? ඕකෙන් තමයි මේක දැන් ආරෝපණය වෙලා තියෙන්නේ. දැන් ඒ ආරෝපණය කළ වස්තුව මගින් ස්පර්ශය කරලා අපි මේක මේ අනාරෝපිත වස්තුව ආරෝපණය කරන්නයි හදන්නේ. හරි. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න දැන් මේක මේ ධන ලෙස ආරෝපණය වෙලා තියෙන්නේ කොහොමද කියන කතාව ගත්තොත් එහෙම. ඒ කියන්නේ දැන් අපි සන්නායකයක් ගැන හිතන්නකො. සන්නායකයක් ගත්තොත් ඕකේ නිදහස් ඉලෙක්ට්‍රෝන. පැහැදිලිද? ඒ කියන්නේ අර පරමාණුයේ බන්ධනයේ අපි ගත්තොත් ඒකෙන් මිදිලා බාහිර කවචයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන මිදිලා දැන් නිදහසේ සැරිසරනවා. පැහැදිලිද? ඒක තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ සරල අදහසක් එක මම කියන්නේ. ඒතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. සඵල වශයෙන් ගත්තොත් එහෙම සන්නායකයක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් සඵල වශයෙන් උදාසීනයි. මොකද ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන ප්‍රෝටෝන ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ අගයයි ප්‍රෝටෝනයේ ආරෝපණයේ අගයයි වටිනාකමින් සමාන කියලා අපි දන්නවා. ඒවා ධන සහ ඍණ වශයෙන් තියෙන්නේ. එතකොට සමාන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සහ සමාන ප්‍රෝටෝන ප්‍රමාණයක් තියෙන නිසා සඵල වශයෙන් ගත්තොත් එහෙම මේ සන්නායකයක් අපි ගත්තොත් උදාසීනයි. ඒක හොඳට තේරුම් ගන්න. සන්නායකයක් සඵල වශයෙන් උදාසීනයි. දැන් මේක අපි ඉලෙක්ට්‍රෝන අයින් කෙරුවොත් එහෙම මොකද වෙන්නේ? දැන් හිතන්න එක පරමාණුවකින් අපි එයාගේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝනයක් අපි නිදහස් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. එතකොට දැන් අර ප්‍රෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක ධන ලෙස ආරෝපිතයි. පැහැදිලිද? ওই විදිහට තමයි මෙතන මේ ධන ආරෝපණය හැදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන අයින් වෙලා දැන් මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා ප්‍රෝටෝන ප්‍රමාණය වැඩි. එතකොට මේක සඵල වශයෙන් ධන ලෙස ආරෝපිතයි. පැහැදිලිද? සඵල වශයෙන් ධන ලෙස ආරෝපිතයි. දැන් මෙයාගේ නැත්තේ මොනවද? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නැති වෙලා තියෙන්නේ. මුල් තත්ත්වයට වඩා. හරි. දැන් මෙයා ගත්තොත් එහෙම ඔන්න එයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. මේ ඊට පස්සේ බන්ධනයක සම්බන්ධ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා, ප්‍රෝටෝනක් තියෙනවා. ඒක පැහැදිලිනේ. ඒවා සමානව පවතින නිසා සඵල වශයෙන් උදාසීනයි. දැන් මේ දෙන්න අපි ස්පර්ශ කරනවා කියලා හිතන්න. ස්පර්ශ කළොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ දැන්. දැන් එක පැත්තක ගත්තාම මෙයාගේ ධන ලෙස ආරෝපණය වෙලා තියෙන්නේ. ඒතකොට අර පැත්තේ උදාසීන තත්ත්වෙ තියෙන එයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒවා ඍණ ලෙස ආරෝපිතයි. පැහැදිලිව ඍණ ලෙස ආරෝපිතයි. දැන් අපි දන්නවා විජාති ආරෝපණ ආකර්ෂණය කරනවා. විජාති ආරෝපණ ආකර්ෂණය කරන කෙනෙක්. සමජාති ආරෝපණ තමයි විකර්ෂණය කරන්නේ. පැහැදිලිද? ඒතකොට මේකෙදි අර මෙයාගේ තියෙන මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට පැහැදිලි නිදහස් ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් නිදහස් ඉලෙක්ට්‍රෝන දැන් මෙයාට පුළුවන් මේ පැත්තට පනින්න. දැන් මොකද අරවා ධනේවා ආකර්ෂණය කරලා ගන්න. පැහැදිලිද? ඉතින් වැඩි තියෙන්නේ දැන් මෙයාගේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට පැන්න කියලා හිතන්නකෝ දැන්. ඔන්න දැන් මම මෙහෙම කරන්නකෝ දැන් මෙන්න ස්පර්ශ කරනවා. ඔන්න දැන් මෙහෙම හිතන්න. ඔන්න ස්පර්ශ කරලා තියෙන දැන් මේක ධන ලෙස ආරෝපිතයි. ඒක දැන් උදාසීනයි. එතකොට මෙහි තියෙන පරමාණුවකින් පරමාණුක තිබ්බ නිදහස් ඉලෙක්ට්‍රෝන දැන් ඒවා නිදහස් ඉලෙක්ට්‍රෝන එහෙම යනවා. ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට ආව කියලා හිතන්න. මේ පැත්තට ඇවිල්ලා එතකොට මේ පැත්තට ආවහම මේ ධන එකක් නැති වෙනවනේ. ධන එකක් ඇති උනේ එයාට අදාළ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙච්ච නිසා. පැහැදිලිද? එතකොට මේ ධන එක නැති වෙනවා. අර මෙහින් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා. දැන් මේ උදාසීන එක්කෙනාගෙන් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එහා පැත්තේ කෙනාට ගියහම එතන පරමාණුවක් ධන වෙනව නේද? එහෙනම් මෙතන ධන එකක් හැදෙනවා. පැහැදිලිද? එතකොට මෙහි ධන එකක් ඉවර වෙනවා, මෙහි ධන එකක් හැදෙනවා.
ඒ වගේම මෙහි තව නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන උනත් පුළුවන් මෙහාට පනින්න. පැන්න ගමන් පුළුවන් මේ ධන එකක් නැවත උදාසීන කරන්න. පැහැදිලිද? ඒ කියන්නේ අර පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා. පරමාණු ලැබුණ නැතත් සමස්ත පද්ධතියට ලැබෙනවා. ඔය හරියට. ඒතකොට ධන එකක් නැතුණා වගේ තමයි. ඔය විදිහට පැහැදිලිද? තව ධන එකක් මේ හැදෙන්නේ. හරි නේද කතාව? හරි. දැන් ඔය විදිහට මෙහි තියෙනවලු අපි ඉලෙක්ට්‍රෝන තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. ඔය ඔක්කොම පැන පැන මේ වගේ ධන ටික ඔක්කොම නැති කරලා දාලා මේ ධන හැදෙයිද? ඒ ධන හැදෙයිද? නැහැ. හරිද? මේ ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙන්නේ කිසියම් සිද්ධියක් සිදු වෙනකම් විතරයි. මොකක්ද ඒක? මේ ගෝල දෙකේ විභව සමාන වන තුරු විතරයි මේ ඉලෙක්ට්‍රෝන හෝමාරු සිද්ධ වෙන්නේ. පැහැදිලිද? විභව සමාන වන තුරු විතරයි ඉලෙක්ට්‍රෝන හෝමාරු සිද්ධ වෙන්නේ. මොකක්ද මේ කතාව? දැන් ඔයාලට මතක ඇති අපි තාපය යටතේ කතා කරලා කිව්වා අසමාන උෂ්ණත්වයේ තියෙන වස්තු දෙකක් ගත්තාම ඒවා එකිනෙක ස්පර්ශ කෙරුවොත් ඒවා පොදු උෂ්ණත්වයකට එළඹෙන තෙක් ඒවා පොදු උෂ්ණත්වයට එළඹෙන තෙක් මොකද්ද හෝමාරු වෙන්නේ? තාප ශක්තිය. පැහැදිලිද? තාපි හෝමාරු වුණා. මතක ඇතිනේ. තාපි හෝමාරු වුණා, තාපි හෝමාරු වුණා. හෝමාරුලා අවසානයේ පොදු උෂ්ණත්වයකටපත් වුණා. ඒකද අපි කිව්වා අර අසමාන උෂ්ණත්වයේ තියෙනවා කියන කතාව ගත්තම අපි කිව්වා මේ උෂ්ණත්වයේ ජනිත වෙන්නේ අභ්‍යන්තර ශක්තිය වශයෙන් තියෙන චාලක ශක්තිය හේතු කොටගෙන. කියන්නේ චලනයේ එකක චලනයේ වැඩි අනික චලනය අඩු නම් සාපේක්ෂව මම හිතන්නේ ඒක උනන්නේ යාගේ උෂ්ණත්වය වැඩි. දැන් අපි මේ දෙන්න ස්පර්ශ කෙරුවාම පැහැදිලි මේ දෙන්න මේ ස්පර්ශ කෙරුවාම තාප ශක්තිය හොමාරු වෙනවා. තාප ශක්තිය හොමාරු වෙලා අර දෙන්නගෙම මේ චලනය සමාන වෙන තත්යකටපත් වෙනවා පොදු තත්යකට. ඒක තමයි උෂ්ණත්ව සමාන වෙනවා කියලා කියන්නේ. පැහැදිලි මම මේක අමතොලින් පැහැදිලි කරලා දුන්නා තාපයට. පැහැදිලි. එතකොට එහෙනම් අසමාන උෂ්ණත්වයේ තියෙන වස්තු දෙකක් ස්පර්ශ කෙරුවට පස්සේ පොදු උෂ්ණත්වයට එළඹෙන තෙක් තාපය හොමාරු වෙනවා. පැහැදිලි. නැත්නම් මේ වස්තු දෙකක තාප ශක්තිය වෙනස් කියන කාරණේ ගත්තාම තාපය වෙනස් කියන කතන්දර යනවා නෙමෙයි කිව්වා. අපි කිව්වා මේ උෂ්ණත්වය තමයි තීරණය කරන්නේ කියලා. මතක ඇතිනේ. උෂ්ණත්වය තමයි තීරණය කරන්නේ. හරි. ඒක හොඳට තේරෙනවා. ගැටලුවක් තියෙනවා නම් අපි ඒවා වීඩියෝ බලලා ඒකට නිරාකරණය කරන්න පුළුවන් තාපයේ වීඩියෝ ටික. හරි. ඒ වගේම තව එකක් අපි ඔය වායු වලට ඉගෙන ගන්න ඉස්සරහට තාපයේම අපි වායු සාම්පල දෙකක් එකිනෙක සම්බන්ධ කෙරුවොත් ඒ වායු සාම්පල දෙකේ පීඩන සමාන වන තුරු වායු මවුල කියන්නේ වායු අණු කියමුක වායු අණු හෝමාරු වෙන පීඩන සමාන වන තුරු එතන තියෙන පීඩනය කියන සාධකය. ඒකට ප්‍රශේක පැහැදිලිද? පීඩනයට බලපාන අපි දන්නවා පරිමාණු උෂ්ණත්වය අණු ප්‍රමාණය බලපාන. පැහැදිලිද? ඒකට ඒ ප්‍රමාණ බලපාන. ඒකට පීඩන සමාන වෙනකම් පැහැදිලි පීඩන සමාන වෙන තුරු තමයි අණු හෝමාරු වෙන. අවසානයේදී පීඩන සමාන වුණාට පස්සේ අණු හෝමාරුවක් නැති වෙනවා. නැතුව මේ අණු ප්‍රමාණය වැඩි එක්කෙනාගෙන් අණු ප්‍රමාණය අඩු කෙනාට යනවා නෙමෙයි. පැහැදිලිද? නිකන් හිතන්නේ අපි එහෙමනේ. අපි හිතන්නේ වායු සාම්පල් දෙයක් ගත්තාම අණු ප්‍රමාණය වැඩි නම් අණු ප්‍රමාණය අනිත් කෙනාගේ අඩු නම් වැඩි කෙනාගේ අඩු කෙනාට කියලා එහෙම නෙමෙයි. අණු ප්‍රමාණය වැඩි වුණත් එයාගේ පීඩනය අඩු නම්. මොකද පීඩනයට බලපාන එකම සාධන අණු ප්‍රමාණය විතරක් නෙමෙයි. P = nRT. ඒතර P උක්ත කරලා ගත්තොත් අපිට දන්නවා පරිමාව අණු ගණනයෙන් අවුල සම්බන්ධ වෙන්නේ නේද? උෂ්ණත්වයේ ඒ සියල්ල බලපාන. ඒ නිසා ඊතර අණු ප්‍රමාණය වැඩි වුණා අඩු වුණා කියන කතාව නෙමෙයි අත්තටම එතන පීඩනය කියන පොදු කතාව. ඊට වඩා ගැඹුරු කතාවක්. පීඩනය. ඒතකොට පීඩනය අසමාන වුණාම පැහැදිලිද? පීඩන අසමාන වුණාම පීඩන සමාන වෙන තුරු තමයි මේ වායු සාම්පලයේ අණු හෝමාරු වෙන්නේ මවුල හෝමාරු වෙන්නේ කියන කතන්දරය අපි ඒව ඉස්සරහට කතා කරනවා. දැන් මෙතනදී ඔන්න මෙතන තවත් සිද්ධියක් එනවා. අපි ආරෝපිත වස්තුවක් සහ අනාරෝපිත වස්තුවක්. එහෙම නැත්නම් මේක ආරෝපිත වස්තු දෙකක් වෙන්නත් පුළුවන්. සම්බන්ධ කෙරුවාම ඒ වගේ විභව අසමාන නම් විභව අසමාන නම් දැන් විද්‍යුත් විභවය කියලා අපි තව ඉගෙන ගත්තේ නැහැ. දැන් අනාරෝපිත වස්තුවක් ගත්තාම ඒකේ විද්‍යුත් විභවය බිඳුවයි. මෙයාගේ විද්‍යුත් විභවය තියෙනවා. නම් අසමානනේ කොහොමද? පැහැදිලිද? මෙයාට ආරෝප වෙලා තිබොත් එහෙම මෙයාගේ විභවය මෙයාගේ විභවය වෙනස් නම් අන්න මේ කට්ටියගේ විභව සමාන වෙන තුරු තමයි ආරෝපණ හෝමාරු වීම සිද්ධ වෙන්නේ. මෙතන නම් ඉලෙක්ට්‍රෝනේ දැන් අපි කතා කරේ ඉලෙක්ට්‍රෝනේ කොහොමද හෝමාරු වෙන්නේ? පැහැදිලිද? එතකොට දැන් මේ විදිහට මෙතන අපි කියනවා දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා කියලා. ගියාම මෙහි ධන ලෙස සඵල වශයෙන් ආරෝපණය වෙනවා. එතකොට මෙතන විභවයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ අනාරෝපිත වස්තු විභවයක් ඇති වෙන්න පටන් ගන්නවා ආරෝපණය වීම සමග. මෙයාගේ කොහොමද විභවය තිබ්බා. පැහැදිලිද? එතකොට මෙයාගේ ආරම්භයේදී ලොකු විභවයක් තියෙනවා. මොකද ආරෝපණය වැඩි නිසා.
ආරෝපණ විතරක් නෙමෙයි විභවයට බලපාන. පැහැදිලිද? අපි ඒවා පස්සේ කතා කරගමු මේක. ඒතර මෙයාගේ විභවය අඩු වෙලා මෙයාගේ විභවය වැඩි වෙනවා. බිඳුවේ සිට වැඩි වෙන්නේ මෙයාගේ විභවය. එතකොට යම් තැනකදී දෙන්නගේ විභව සමාන වෙනවා. සමාන වුණාට පස්සේ ආරෝපණ හුවමාරු වීම නවතිනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් එහෙනම් ආරෝපිත වස්තු දෙකක් අපි සම්බන්ධ කෙරුවාට පස්සේ ඒ වගේ විභව අසමාන නම් විභව සමාන වෙන තුරු තමයි ආරෝපණ හුවමාරු වෙන්නේ. විභව සමාන වෙන තුරු තමයි ආරෝපණ හුවමාරු වෙන්නේ. පැහැදිලිද? දැන් ඒකෙදි මේ විභවය දැන් කෙනෙක් අහයි මොකද්ද දැන් මේ විභවය කියන කාරණා. අරගෙන අසර දැන් උෂ්ණත්වය අසමානයි කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි කියන්නේ කෙනෙක්ගේ චලනීය වැඩි අණුවල අපි එහෙමනේ කතා කරුවේ. ඒ නිසා අර ගැටුම් වැඩි. එතකොට එහා පැත්තට යනවා. අවසානයේදී පොදු ගැටුමකට ආව පොදු ප්‍රමාණයකට ආවම නවතිනවා. ඒ කියන්නේ පොදු උෂ්ණත්වයකට ආවා. එහෙම තර්කෙම මතකයි. වායු වලදී පීඩන කතාවත් මම පැහැදිලි කරලා දෙන්නම්. මෙතන මේ විභවය විද්‍යුත් විභවය කියන කතාව. විද්‍යුත් විභවය සමාන වෙන දුර තමයි ආරෝපණ ගලන්නේ කිව්වා. විභවය කියන කතාව අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වල වගේම අපි ඉස්සරහට දැන් අර්ථයක් කරනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වල කතා කරුවේ අනන්තයේ සිට ඒකක ස්කන්ධයක් යම් ලක්ෂ්‍ය රැගෙනීමට කළ යුතු කාර්යය. ඒකට අපි මොකක් හරි ගේන්න ඕන නම් ඒ කාර්යය කරන්න ඕන. කරන්න පුළුවන් නම් විතරයි ගේන්න පුළුවන්. විද්‍යුත් විභවය කියන එක අපි අර්ථ දක්වන්නේ ඇත්තටම අනන්තයේ සිට ඒකක ධනාරෝපණ රැගෙනීමට කළ යුතු කාර්යයක් කියලා. ඒකට දැන් මෙයා ආරෝපණය දාන්නේ තියෙන මුලින්. ඒ නිසා මෙතන අනන්තයේ සිට ඒකක ධනාරෝපණයක් ගෙනීමට අපි කාර්ය කළ යුතුයි. පැහැදිලිද? ඒ කාර්ය කරගෙන තමයි ගේන්න ඕනේ. කාර්ය කරන්න පුළුවන් නම් තමයි මෙතෙන්ට ගේන්න පුළුවන්. බැත්නම් කරන්න බෑ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් වැඩි තේරුම් ගන්න. එතකොට මේ දෙක ස්පර්ශ කරුවාම මෙහි නිදාස් ඉලෙක්ට්‍රෝන මෙහාට එන්න එපා. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ ආරෝපණනේ. ඌව රැගෙන එන්න එහා පැත්තට අරන් යන්න කාර්යයක් කළ යුතුයි. පැහැදිලි. එහෙම කරන්න පුළුවන් නම් තමයි යන්නේ. පැහැදිලිද? හරි. එතකොට මෙහි විභවය ගත්තාම ධන විභවය වශයෙන් අපි ඉස්සරහට ගමු. එයාගේ වැඩි අගයක් මෙයාගේ විභවය බිඳුවේ තියෙන්නේ. එතකොට දැන් මෙහින් මෙහාට නිදාස් ඉලෙක්ට්‍රෝන මුලින්ම යනවා. අර කාර්ය කරලා පැහැදිලිද? හැබැයි එහෙම වෙද්දි මෙයාගෙත් ධන ආරෝපණ ඇති වෙනවා. අවසානයේදී අරයයි මෙයාගේ විභව සමාන වුණාම ඒ කියන්නේ අනන්තයේ සිට මෙයාට ඒකක ධන ආරෝපණ ගේන්න කල යුතු කාර්යයක් මෙයාට කළ යුතු කාර්යයක් එකම නම් අය ඉතින් මේ දෙන්නකින් අතරින් යන්න බෑනේ. පැහැදිලිද? දෙන්න අතර හොමාරුවක් නේ. දෙන්න එතනින් නවතිනවා. ආරෝපණ හොමාරුයි. පැහැදිලිද? අර උෂ්ණත්ව වගේ අරයගෙත් චලනීය සහ මෙයාගේ චලනය ගත්තාම ඒක ක්‍රමයට ආවහම පැහැදිලිද? ඒ කියන්නේ උෂ්ණත්ව සමාන වුණාම අය ඉතින් මේ තාපි හොමාරු වෙන්නේ නැහැ. පැහැදිලිද? වායු වල මේ විදිහට කතා කරන්නේ. මේකෙත් එහෙමයි වෙන්නේ. මේක ටික ටික තේරෙයි ඉස්සරහට අපි කතා කරන්නේ මේ විභවය වගේ කතන්දරක් එද්දි. දැන් නිකන් දලදාසක් තේරුම් ගන්න එහෙනම් අර විභව කියලා කතන්දරේ ගත්තාම දැන් හිතන්න ආරෝපිත වස්තුවක් ගත්තාම විභවය කියලා කියන්නේ අනන්ත සිට එක ආරෝපණයක් ඒකක ධන ආරෝපණ නැගීමට කළ යුතු කාර්යය. එතකොට මෙයාගේ විභවයක් තියෙනවා මෙයාගේ විභවය හැදෙනවා මෙහාට ආරෝපණය ගියා. එතකොට දෙන්නම පොදු විභවයකට ආවහම ඒ කියන්නේ එකම විභවයකට එනවා. එතකොට අය එතකොට මෙයාගෙන් මෙයාට යන්නේ නැහැ ආරෝපණය. මෙහෙන් මෙහාට යන්නත් බෑ. පැහැදිලිද? මේ අදහස ඒක තේරෙව ගන්න. එහෙනම් අපිට ඇත්තටම ගන්න පුළුවන් මේ සම විභවයකටපත් වෙන තුරු තමයි මේ ආරෝපණ හොමාරු වෙන්නේ. එහෙනම් මේ බලන්නකෝ දැන්. දැන් වැඩි තියෙන්නේ මෙයාගේ ධන Q කියලා ආරෝපණයක් පටන් ගත්තේ තිබ්බනම් මෙයාගේ Q එක නම් ධන ආරෝපණේ මෙයාගේ ධන Q දෙක නම් පැහැදිලිද? ඔයාලා ලියන්න පුළුවන් නේද? Q සමාන වෙනවා නැත්නම් Q එක ධන Q දෙක සමාන වෙනවා Qට කියලා. ඒක හරිය නේද? මොකද අපි කියවනේ මේ දැන් මෙතන ධන එකක් නැති වෙන්නේ මෙහින් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මෙහාට පැන්න ගමන් මේ ධන එක නැති වෙනවා මෙහි ධන එකක් ඇති වෙනවා. ඊට පස්සේ ආයෙ එකක් පැන්න ගමන් මෙහෙක නැති වෙනවා මෙහෙ එකක් ඇති වෙනවා. එහෙනම් ඉතින් මේ Q තිබ්බනම් ආරම්භයේදී Q වලින් යම් කොටසක් මෙයාට ගියා නම් හරි ඒ වගේනේ ඉතින්. හරි මෙයාගේ ධන ඇති වෙන්නේ ඒ වගේ නේ අපිට කතා හිත හැකි. එහෙනම් මෙයාගේ ඉතිරි ප්‍රමාණය මෙයාගේ ඇතිවිච්ච ප්‍රමාණය දෙක එකතු කරාම නැවත Q වෙන්න ඕනේ. ඒක තේරෙනවා. ඔකට රූප සටහනේ මම මේකක් දාගත්තොත් හොඳයි පැත්තකනේ. මේක Q කියලා දාලා මේක Q එක Q දෙක දාලා. ඉතින් එතන බැරි නම් මේ යට දැම්මත් කමක් නැහැ. මෙතන ඉඳ මදි නම් කාට හරි ඉඳ තිබුත් එතන දැම්මත් කමක් නැහැ. ඒ කියන්නේ මෙහෙම Q එක දැම්මොත් එහෙම නිකන් Q එක Q දෙක කියලා ගමුකෝ අපි. දන්න ඕනේ නැහැ. එතකොට Q එක ධන Q දෙක සමානයි Q වෙනවනේ. මේකටත් එක දාන්න පුළුවන්. මේක දැන් වෙන Q කියන ආරෝපණේ තියෙන්නේ. ධනම දාන්නම්ම.
ඍණ Q කියන ආරෝපණය. එතකොට මෙතන ඍණ Q1 ඍණ Q2. එතකොට ඍණ Q1 දාන ඍණ Q2 සමානයි ඍණ Q3 කියන කතන්දරයට අපිට ගිය හැකියි. පැහැදිලිද? හරි. දැන් ඍණකට කමක් නැහැ. උඩේට පුළුවන් අධ්‍යයනය දෙක. පැහැදිලි වෙනවා අපිට. උඩේට ලියා ගන්න. හරි. ඒක දාලා යට ලියා ගමු. මෙහිදී ගෝල දෙකෙහි විභව සමාන වන තුරු මෙහිදී සන්නායක ගෝල දෙකෙහි විභව සමාන වන තුරු ආරෝපණ හෝමාරු වේ. මෙහිදී සන්නායක ගෝල දෙකෙහි විභව සමාන වන තුරු ආරෝපණ හෝමාරු වේ. විභව කියන එක පැහැදිලි කරගත්තාම ඉස්සරහට මේව ටික ටික තේරුම් ගත්ත එක අපිට. පැහැදිලිද? දැන් ටිකක් අඳලා දැසක් තියාගන්න. හරි. ඊළඟට තව කාරණයක් මෙතන වැදගත් වෙනවා. ඒකත් අපි ඉස්සරහට පැහැදිලි කරගන්නවා. ඒක දැන්ට මෙතන ලියාගෙන මේ ආශ්‍රිතව මේ කාරණා ටික ගමු. මොකද්ද? අපි සන්නායක ගෝලයක් එක ධන ගෝලයක් වෙන්න පුළුවන් නැත්නම් කුහර ගෝලයක් වෙන්න පුළුවන්. අපි ඒක ආරෝපණය කරුවාම මේ සන්නායක ගෝලයේ ආරෝපණ රැඳෙන්නේ පිටත පෘෂ්ඨය. නැත්නම් මේ බාහිර පෘෂ්ඨය. අපිට ඇතුළු පෘෂ්ඨේ අපි තමයි දැන් කුහර ගෝලයක් කියලා. කුහර සන්නායක ගෝලයක ඇතුළු පෘෂ්ඨයේ ආරෝපණ රඳවන්න පුළුවන් බාහිර බලපෑමක් යොදලා. වැඩි නෑ. බාහිර බලපෑමක් යටතේ තමයි රඳවන්න පුළුවන්. එහෙම නැත්නම් ආරෝපණ සියල්ල රැඳෙන්නේ පිටත පෘෂ්ඨේ. පැහැදිලිද? හරි. ඒක ලියාගමුකෝ අපි ඉස්සෙල්ලා ලියලා තත්තරකට දාලා අපි ඒක ගමු. ලියාගන්න මෙහෙම ලියන්න. තරුවක් දාලා ලියාගන්න. සන්නායක ගෝලයක ආරෝපණ රැඳෙන්නේ පිටත පෘෂ්ඨයේ අභ්‍යන්තරේ ආරෝපණ රැඳවිය යුතු නම් ඒ සඳහා බාහිර බලපෑමක් යෙදිය යුතුයි. හරි. ඒ අනුව අපි ගත්තොත් අපි දැන් මෙහි හිතන්නකො මෙන්න ආරෝපිත සන්නායක ගෝලයක්. දැන් මම ගන්න අනාරෝපිත කුහර ගෝලයක් මේ විදිහට සන්නායක ගෝලයක්. අනාරෝපිත කුහර සන්නායක ගෝලයක්. මේ තියෙන්නේ ආරෝපිත ගෝලය මේක අනාරෝපිත සන්නායක කුහර සන්නායක ගෝලය කියලා අපි ගමු. කුහර සන්නායක ගෝලය. මේකත් ආරෝපිත සන්නායක ගෝලය. පරිවාරක ගෝල වල බෑනේ ස්පර්ශයෙන් ආරෝපණ ඇති කරන්නේ. හරි. දැන් මේව අනන්ත දුරකින් වෙන් වෙලා තියෙන කියලා හිතමු. ඇයි කියලා කතාව පස්සේ තව ටිකක් කියන්න. දැන් මේ දෙක අපි ස්පර්ශ කිරුවොත් එකිනෙක. මොකද වෙන්නේ කියලා බලන්නකෝ දැන් මෙහෙම. මෙහෙම අපි ස්පර්ශ කිරුවොත් එකිනෙක ඔන්න බලන්න. අපි දන්නවා දැන් මෙයාගේ තිබ්බේ Q ආරෝපණය නම් මේ දෙක ස්පර්ශ කරනවා මෙයාගේ නිදාස් ඉලෙක්ට්‍රෝන මෙහාට ගිහිල්ලා ධන එකක් නැති වෙනවා. මොකද අපි පැහැදිලි මේ ධන එකක් ඇති වෙනවා වගේ වෙන්නේ. එතකොට මෙහෙම වෙන්නේ. අවසානයේදී දැන් කොහොම ධන තියෙන්නේ මෙයාගේ ධන තියෙනවා. මෙන්න මේක පිටත පෘෂ්ඨයේ රැඳෙන්නේ දැන්. පැහැදිලිද? මේ නාරුව පිටත මේ අභ්‍යන්තර පෘෂ්ඨය සන්නායකනේ. ඒක රැඳෙන්නේ නැහැ. මේක දැන් Q1 මේක Q2 නම් අපි දන්නවා Q1 ධන Q2 කියලා කියන්නේ Q කියලා. පැහැදිලිද? ඔන්න පිටත පෘෂ්ඨය රැඳෙන්නේ. හරි. පිටත පෘෂ්ඨය රැඳෙන්නේ මොකක් වෙනකන්ද දැන්? මේ දෙන්නගේ විභව සමානව තුරු. ඒ කියන්නේ එහෙනම්
දැන් මෙයාගේ තිබ්බ සමස්ත ආරෝපණයම අපිට මෙයාට දෙන්න බෑ. හරි. සමස්ත ආරෝපණ දෙන්න බෑ. පිටින් ස්පර්ශ කිරුව ගමන් විභව සමානතුරු ආරෝපණ හුමාරු වෙනවා. එතකොට යම් ආරෝපණයක් මෙයාගේ තියෙනවා. මෙයාගේ ආරෝපණයක් ඉතුරු වෙනවා. දැන් මෙයාගේ ආරෝපණේ නැත්තරම තියෙනවනේ ඔක්කොම ගියොත්. ඔක්කොම ගිහිලා මෙයාගේ ආරෝපණේ නැත්තර නැතුනොත් මෙයාගේ විභවය බිඳුව වෙනවා. පැහැදිලි. තව ගැටේ විභව කොහෙන් හැටි දන්නේ නැහැ. නමුත් මම දැන් තමයි කියන්නේ විභව බිඳ වෙනවා. ඒතකොට අයිත් නැවත අසමාන විභව වලින් තියෙන. ආපහු ඒසොල්ට මෙහාට එනවා නේද? එහෙම නෑ. වෙන්නේ මෙහින් ඉලෙක්ට්‍රෝන මෙහාට එද්දී සම විභවයට ආව ගමන් ඉලෙක්ට්‍රෝන හෝමාව නවතිනවා. පැහැදිලිද? හැබැයි අපිට ඕනනම් පුළුවන් මේ සියලුම ආරෝපණ ටික මෙයාට දෙන්න මෙන්න මේ විදිහට ස්පර්ශ කරලා. ඒ කියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. දැන් අපි මෙන්න කුහර සන්නෑ ගෝලයේ අපි කුහර සන්නෑ ගෝලයේ අර ආරෝපණ සන්නෑ ගෝලයේ ස්පර්ශ කරන අභ්‍යන්තර. මොන තේරුමද? අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන්නේ. ඒක දැන් බලන්නකෝ දැන් මේක ඇතුලින් ස්පර්ශ කරුවා මෙයාගේ දැන් ධන ආරෝපණ තිබ්බා. දැන් වැඩි තියෙන්නේ මේ කුහර සන්නෑ ගෝලයේ මෙයයි ගත්තාම දෙන්නම එකම ගෝලේ වගේ එකම මේ වෙලාව එක වස්තුවක් වගේ තමයි. මේකෙත් එක වස්තුවක් වගේ වෙන්නේ. පැහැදිලි. එතකොට දැන් මෙයාගේ මේ අභ්‍යන්තරේ ආරෝපණ රැඳෙන්න බෑ. මොකද අපි කිව්වා සන්නෑ ගෝලයක් ගත්තාම බාහිරේ විතරයි ආරෝපණ තියෙන්න පුළුවන්. ඒ නිසා මෙයාගේ තියෙනවා එළියට යනවා. මේ ඔක්කොම එළියට යනවා. ඔක්කොම ටික එළියට යනවා. ඒක කිව් තියෙන දණක. ඇතුලේ කිසිවක් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක දැන් විභව සමාන දෙන්න කිව්වොත් විභව සමානයි. මොකද දැන් මේ දෙන්නම ගත්තාම එකට ස්පර්ශ වෙලා තියෙන්නේ එකම වස්තුවක්. එකම වස්තුවක් දෙන්නටම මේ ආරෝපණ තියෙනවා වගේ නැත්තට. පැහැදිලි. ඒ නිසා එකම විභවය. මෙතනත් එහෙමයි. පැහැදිලිද? හරි. එහෙනම් දැන් වෙන්නේ ඔක්කොම ආරෝපණ ටික පිටත පෘෂ්ඨයට රැඳෙනවා. පැහැදිලිද? ඒ විදිහට අපිට පුළුවන් අර ආරෝපිත වස්තුවේ සියලුම ආරෝපණ පිටත පෘෂ්ඨයට දෙන්න ඕන අර වස්තුවේ. පැහැදිලිද? හරි. ඒක අපි ලියාගමු. යටි ලියාගන්න මෙහෙම ලියාගන්න තවල් කියලා අපි ලියුවානේ සන්නායක ගෝලයක සියලුම ආරෝපණ පිටත පෘෂ්ඨයට රැඳේ අභ්‍යන්තර පෘෂ්ඨය රඳවන්න පුළුවන් බාහිර බලපෑමක් යටතේ කියලා. අපි ඒක තව ටිකකින් බලමු. මෙහෙම ලියාගන්න උතන ඒ අණුව යටින් දාන්න ඒ අණුව ආරෝපිත සන්නායක ගෝලයක් හා 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 අනාරෝපිත කුහර සන්නායක ගෝලයක් අනාරෝපිත කුහර සන්නායක ගෝලයක් පිටතින් ස්පර්ශ කළ විට ඒවායේ විභව සමාන වන තුරු ආරෝපණ හෝමාරු වේ. ඒවායේ විභව සමාන වන තුරු ආරෝපණ හෝමාරු කියලා මේ උඩ එක විතරක් ගන්න. උඩ මේ ටික විතරක් ගන්න. මේක අදින්න එපා. හරි වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා එනම් මේක අඳගන්න. හරි ඊළඟ ලියන්න ආරෝපිත වස්තුවේ සම්පූර්ණ ආරෝපණයම මේ කුහර සන්නායක ගෝලයට එහෙම නැත්නම් අපිට මේ කියන්න පුළුවන් සන්නායක කබුලක් කියලා නේද? සන්නායක කබුලට සම්පූර්ණ ආරෝපණයම කුහර සන්නායක ගෝලයට ලබා දිය යුතු නම් කුහර සන්නායක ගෝලයට ලබා දිය යුතු නම්
ආරෝපිත සන්නායක ගෝලයේ සම්පූර්ණ ආරෝපණයම කුහර සන්නායක ගෝලයට ලබා දිය යුතු නම් කුහර සන්නායක ගෝලය ලබා දිය යුතු නම් ඒ සඳහා ආරෝපිත සන්නායක ගෝලය ආරෝපිත සයනදාන සන්නායක කියලා දිගට ලියන්න ඕනේ ආරෝපිත සන්නායක ගෝලය ආරෝපිත සන්නායක ගෝලය කුහර සන්නායක ගෝලයේ අභ්‍යන්තරයෙන් ස්පර්ශ කළ යුතුයි. ඇතුළින් කියන එක. කුහර සන්නායක ගෝලයේ අභ්‍යන්තරයෙන් ස්පර්ශ කළ යුතුයි. කුහර සන්නායක ගෝලයේ අභ්‍යන්තරයෙන් ස්පර්ශ කළ යුතුය. එහිදී කුහර සන්නායක ගෝලයේ අභ්‍යන්තරයෙන් ස්පර්ශ කළ යුතුය. එහිදී සන්නායකයක අභ්‍යන්තරයේ ආරෝපණ නැදීමක් සිදු නොවන නිසා එහිදී සන්නායකයක අභ්‍යන්තරයේ ආරෝපණ නැදීමක් සිදු නොවන නිසා සියලුම ආරෝපණ කුහර සන්නායක ගෝලයේ පිටත පෘෂ්ඨයේ රැඳේ. කුහර සන්නායක ගෝලයේ සයනද සියලුම ආරෝපණ කුහර සන්නායක ගෝලයේ පිටත පෘෂ්ඨයේ රැඳේ. කුහර සන්නායක ගෝලයේ පිටත පෘෂ්ඨයේ රැඳේ. දැන් මේකයි කියන්නේ දැන් මේ ඇතුලේ මෙහෙම තියෙන්න බෑ. ළමයික මෙහෙම තියෙන්න බැරිද කියලා. බෑ. මොකද ඒකට හේතුව දැන් මේක ගත්තාම මේකයි ගත්තාම දැන් තනි වස්තුවක් වගේ නේද? දැන් ස්පර්ශය නම් තියෙන්නේ. හිතන්න දැන් ලෝහයක් නම් මේකත් ලෝහ මේක හරියට මෙහෙම එකක්. හරිද? මට ඕන මෙහෙම කිව්වේ මේක. මෙහෙම වස්තුවක් කියලා. මෙහෙම ඇවිල්ලා මේ වස්තුව නිකන් මෙහෙම හිතන්නකො. නිකන් මම කියන්නේ ඔහොම එකක් වගේ. මේක තනි වස්තුවක්. ඒතකොට මේකේ මේ ඇතුලේ තියෙන්න පුළුවන් ආරෝපණ බෑ. ඇයි කියලා මම කියන්නම් පසුව. එකින් එක අපි ගොඩ දාන්න. මේ සියල්ල එළියට යන්න ඕනේ. ඒතකොට මේ වස්තුවේ තමයි මේ ඔක්කොම එළියට. ඒක තමයි හොඳ ක්‍රමය අපිට ඇත්තටම ආරෝපිත ගෝලයේ සියලුම ආරෝපණ අනාරෝපිත ගෝලයට ලබා දෙන්න පුළුවන්. මෙහෙම ස්පර්ශ කරුවොත් විභව සමාන වන තුරු විතරයි ආරෝපණ සමාන වෙන්නේ. ඒතකොට මෙයාගේ ආරෝපණ රැඳෙනවා, මෙයාගේ යම් ප්‍රමාණයක් රැඳෙනවා. පැහැදිලි. ඔව් පටල ගන්න එපා. එහෙනම් මේකත් අඳ ගන්න කොතන? එන්න මේකත් අඳ ගන්න කියන්නේ. හරි නේද? එහෙනම් මේකත් වීඩියෝ පොඩ්ඩක් නවත්තලා කරන්න. කාලය අපරාධනේ. හරි. අපි එහෙනම් තුන්වෙනි කතාවට යමු. මේ මම මේ කියන යන සිද්ධාන්ත වල යම් තැන්වල පොඩි ගැටලු ආවොත් එහෙම කලබල වෙන්න එපා. අපි ඉස්සරහට මේක කතා කරන්න යද්දි තාමත් හොඳින් පැහැදිලි කරගන්න. හරිද? අපිට හොරා සිද්ධාන්ත තියෙන්න බෑනේ. හරි. තුන්වෙනි එක ලියා ගමු. දැන් අපි ඝර්ෂණය මගින් කියලා කතාව කිව්වා. ඝර්ෂණය මගින් ඒ වගේම ස්පර්ශය මගින් දැන් තුන්වෙනි කාර්යය තමයි ස්ථිති විද්‍යුත් ප්‍රේරණය මගින්. කියන්නේ නැත්නම් විද්‍යුත් ප්‍රේරණය. ලියාගන්න ස්ථිති විද්‍යුත් ප්‍රේරණය මගින්. 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 ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි අනාරෝපිත සන්නායකයක් ළඟට මේකේ සන්නායකයක් කියන කතාව බලමු අපි කියන්නේ. මේ අනාරෝපිත සන්නායකයක් තියෙනවා කියලා හිතන්නකො මේ විදිහට. මෙන්න අනාරෝපිත සන්නායකය. ඒක අපි රඳවලා තියෙනවා පරිවාරක දණ්ඩක් මත. මේක පරිවාරක දණ්ඩ. පරිවාරකය කියලා ගමුකෝ. පරිවාරකේ මේක අනාරෝපිත සන්නායකය. අනාරෝපිත සන්නායකය. පැහැදිලිනේ? හරි. අපි මේක ළඟට ගෙනවා ආරෝපිත වස්තුවක්. ඒක ආරෝපිත සන්නායක ගෝලයක් හරි ආරෝපිත සන්නායකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරෝපිත පරිවාරකයක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ආරෝපිත පරිවාරකයක් වෙන්නත් පුළුවන්. ඒ ඕන එකක් ගැටලුවක් නැහැ.
අපි ගෙනාවොත් එහෙම මොකද වෙන්නේ කියන කතාව. දැන් මම මේක අඳින්නම් මෙහෙම. මෙන්න අර අනාරෝපිත එක නැවත පැහැදිලිද? මෙන්න ආරෝපිත වස්තුව. මම හිතනවා සන්නෑ ගෝලයක් කියලා. මෙන්න සන්නෑ ගෝලයක් ධන ලෙස ආරෝපිත එකක්. ධන Q කියලා හිතන්නේ. ධන Q කියලා හිතන්න. දැන් මේකෙදි වෙන්නේ මේකයි. දැන් මේ අනාරෝපිත සන්නායකයක් නෙමෙයි කිව්වේ අපි. මේ අනාරෝපිත සන්නායකය ගත්තාම ඒකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝනට ඉමේ යන්න පුළුවන්. ඒකයි නිදහස් ඉලෙක්ට්‍රෝන වල ලක්ෂණය. පැහැදිලිද? එහෙනම් දැන් මේ ධනාරෝපණ මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගත්තාම ඒව ඇදලා ගන්නවා යාගේ පැත්තට. පැහැදිලිද? දැන් මෙයාගේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගැන හිතන්නකො. දැන් මෙන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක්, මෙන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක්, මෙන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක්, මෙන්න නිදහස් ඉලෙක්ට්‍රෝන. ඔය හිමේ යන්නේ ඔය ඉතින් ඔය යනවා. හරිද? ඔය ඉන්නේ සමහර ළමයි ගෙවල් වල නැහැ. ඔය යාළුවන්ගේ ගෙවල් වල යනවා, අර යනවා, මෙහි යනවා, බෙදීමක් නැහැ. හරිද? ඒ වගේ තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙම යනවා. දැන් හැබැයි මේ නිදහස් ඉලෙක්ට්‍රෝන දුන්න පරමාණුව මේකේ තියෙනවා. මේ පරමාණු ඇතුලේ ප්‍රෝටෝන තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනට අදාළ ප්‍රෝටෝනෙකුත් තියෙනවා. ඒ නිසා තමයි මේක සඵල වශයෙන් ගත්තම උදාසීනයි කියලා කියන්නේ. පැහැදිලිද ඒක? ඒක තේරෙනවද නැත්නම්? සන්නායකයක් අපි සඵල වශයෙන් උදාසීනයි කියලා කියන්නේ ඒකයි. මොකද මෙයාගේ ප්‍රෝටෝනේ තියෙනවා. පැහැදිලිද? එහෙම ගියාට. හරිද? එහෙම ගියා. හරි දැන් වැඩි වෙන්නේ මේකයි. දැන් මෙහි ධනනේ තියෙන්නේ. මේ ධන වලින් මේ ඍණ මත බලයක් ඇති කරලා ඒක ආකර්ෂණය කරනවා. එතකොට වෙන්නේ දැන් මෙහි තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන දැන් මෙවුව මෙහාට එනවා. මෙවුවත් මෙහෙට මේ බලපාන. ටික ටික මේ පැත්තට එන්න බලන්න. එතකොට මේ හිතන්නකො මෙයාගේ පරමාණුව තිබ්බනේ දැන් මේ පරමාණුවේ ප්‍රෝටෝනක් තිබ්බනේ. දැන් මේ කට්ටිය මෙහාට එද්දී මෙහෙම එන්නේ. එතකොට ආව ඉලෙක්ට්‍රෝනක් මම මෙහෙම ගන්නම් මෙතන. මෙහෙම ආව එකක්. හරිද? එතකොට මෙහි දැන් ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. එතකොට මේ ආව ඉලෙක්ට්‍රෝනේ පරමාණුව ගත්තාම මේක ධනනේ දැන් එතකොට. ඒ වෙනකොට මම මෙහෙ ධන එකක් දාන්න. එතකොට ඔන්න ඉලෙක්ට්‍රෝනක් නැති පරමාණුව. පැහැදිලි? ඉලෙක්ට්‍රෝනක් නැති වෙච්ච පරමාණු. මොකද මේ කට්ටිය මේ පැත්තට එන්න දැන් බලන්න. එතකොට තව එකක් මෙහෙ. ඉතින් මේ පැත්ත තව එකක්. මෙහෙන් තව එකක්. මෙහෙට. සාපේක්ෂව අපි කොහොමද මේ මෙතන සාපේක්ෂව ගන්න දැන් මෙහෙම මෙතනම දාන එක නැති වෙන්න පුළුවන්. මෙහෙ වෙන්න පුළුවන්. නමුත් අපි මේක ගත්තේ මෙහෙම ගන්න. ඉතින් මේ පැත්තට රිනෙල්දී අර පැත්ත දාන කියන කතාව. හරිනේ නේද මේක? තේරුණාද? හරි. එතකොට දැන් හිතන්න මෙතන මේ ඍණාරෝපණය වෙන සිම්පල් Q කියලා. මේක ධන සිම්පල් Q වෙනවා නේද එහෙනම්? හරිනේ. මොකද මෙහි නිදහස් ඉලෙක්ට්‍රෝන ගියාම තමයි එතන ධන එකක් හැදෙන්නේ. ප්‍රෝටෝනයක් තියෙනවා. ඉතුරු වෙන්නේ. පැහැදිලිද? මෙතන ඍණ Q ආරෝපණයක් තියෙන්නේ. මෙතන ධන Q වටිනාකමෙන් සමාන වෙනවා. දැන් ළමයි කියන්නේ මේක ධන Q නිසා මේකේ ධන ඍණ Qම නෙමෙයිද කියලා. නෑ. මොකද දැන් මෙහි තියෙන ධන ආරෝපණ වගේ මේ පැත්තට බලය ඇති කරනවා. නමුත් ඒකෙදි බලපෑම අඩු. මෙහෙමනේ අපි විද්‍යුත් ශාස්ත්‍රයක් වල කතා කරමු ඉස්සරහ. මොහොම තමයි තියෙන්නේ. එහෙනම් කොහොම තමයි තියෙන්නේ. දැන් මේ සෙට් එක ගත්තාම මේ සෙට් එකෙන් මේක මත බල ඇති කරනවා. මේ වගේත් බල ඇති කරනවා මේ පැත්තට. නමුත් සාපේක්ෂව බලපෑම අඩු. පැහැදිලිද? බලපෑම අඩුයි. ඒ නිසා මේට වඩා අඩු ප්‍රමාණයක් තමයි මෙතන පේන්නේ. පේන්නේ. අපි ගත්තාම ධන Qට වඩා මේක අඩු. පැහැදිලිද? අඩු. ඔන්න කතන්දර. ඒක තේරුම් ගන්න. මේක අඩුයි. දැන් හිතන්නකො මේක වතුර විදින වතුර මලක් වගේ කියලා. වතුර මෙහෙම විද්දාම මේ වතුර ටික විතරනේ මෙතන වදින්නේ. ඒ ටිකෙන් තමයි මෙහාට එනවා වගේ. පැහැදිලිද? මම අදාලා උදාහරණයක් කිව්වේ එහෙම මේ වතුර වගේ නෙමෙයි මේක ගන්න. මේ ආරෝපණ තිබුත් ඒවටත් මෙහාට බල ඇති කරන්න පුළුවන්. ඒකම කතන්දරයක්. පැහැදිලිද? ධන Q කොහොම දැන් මේකේ තව එකක් අපි ගත්තොත් එහෙනම් අපි හිතමුකෝ දැන් මෙතෙන්ද ගෙනාවේ ඍණ ලෙස ආරෝපිත වස්තුවක් කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් අපිට පැහැදිලි මෙතන ඍණ තිබ්බේ. මෙතන ධන. ඇයි දැන් වෙන්නේ? මේකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන මත මේ ඉලෙක්ට්‍රෝන වලින් විකාශන බලයක් ඇති වෙන්නේ. සමජාතීය ආරෝපණ විකාශනය කරනවා. ඒතකොට එහි ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන කට්ටිය මේ පැත්තට යනවා. හරි. ඒතකොට එහි ඉලෙක්ට්‍රෝන වැඩි. ඒතකොට මෙහි ඉලෙක්ට්‍රෝන මෙතන දාන්න. දැන් ඒතකොට ධන සිම්පල් Q මේක දෙන සිම්පල් Q කියලා ගන්න. මේක ධන Q කියලා ගන්න. මේකෙත් අර කතන්දරේ කැපිටල් Q අපි සිම්පල් Q ට වඩා වැඩි කියන කාරණා. පැහැදිලිද? හරි. හරි මේක තේරෙනවා. එහෙනම් ලියන්න යටින් ස්ථිර විදුලි ප්‍රේරණයට තියෙන්නේ. ස්ථිර විදුලි ප්‍රේරණයට කියන්නේ මෙහෙම අනාරෝපිත
සන්නායක ගෝලයක් නැත්නම් සන්නායකයක් අසලට අනාරෝපිත සන්නායකයක් අසලට අනාරෝපිත සන්නායකයක් අසලට අනාරෝපිත සන්නායකයක් අසලට ආරෝපිත වස්තුවක් මේක ආරෝපිත වස්තුවක් රැගෙන ආ විට ආරෝපිත වස්තුවක් රැගෙන ආ විට එමගින් ඇතිවන බල මගින් එහිදී ඇතිවන බල මගින් අපි දැන් ඉස්සරහට යනවා එහිදී ඇතිවන බල මගින් අනාරෝපිත වස්තුව මත ආරෝපණ පීඩනය වේ. අනාරෝපිත වස්තු මත ආරෝපණ පීඩනය වේ. තේරුම් මේකද දැන් මෙතන මේක ඇත්තටම දැන් මේ වස්තුව ගත්තා සමස්ත වස්තුව උදාසීනයි. මොකද මෙතන ඍණ තිබ්බට ඊට අදාළ ධන ටික මෙහි තියෙනවා තාම. මේක උදාසීනයි. තාම මේක ආරෝපණය වෙලා නැහැ. අපි තව ටිකකින් කතා කරගත්තොත් තමයි ඊළඟ වීඩියෝට යන්න වෙයි. අපිට මේක මේ යම් ක්‍රමයකට මෙතන ඍණ ටික අයින් කරලා මේක ධන ටික විතරක් තියාගන්න ක්‍රමයක්. ධන ටික අයින් කරලා ඍණ විතරක් තියාගන්න ක්‍රමයකට අපි යනවා. පැහැදිලි භූගත කිරීමක්. එතකොට අපිට ඒක වස්තුව ආරෝපණය කරන්න පුළුවන්. පැහැදිලිද? දැන්ට මේක උදාසීනයි. පැහැදිලිද? එතකොට ඇතිවන බල මගින් අනාරෝපිත වස්තුවේ ආරෝපණ පීඩනය වේ. පැහැදිලිද? ආරෝපණ පීඩනය වේ. හරි. එහෙනම් මෙන්න මේක ඇඳ ගන්නවා. පොඩ්ඩක් ඉන්න දැන් මතක ඇති මේ තමයි අනාරෝපිත වස්තුව අනාරෝපිත ඇත්තම සන්නායකය මේ තමයි ආරෝපිත වස්තුව එක පරිවාරයක වෙන්න පුළුවන් සන්නායකයක් වෙන්නත් පුළුවන් ඒක තමයි මේ දැන් පීඩන වෙලා තියෙන්නේ අර මම කලින් කිව්වේ අපි අර ගත්තේ මේ ස්පර්ශ මගින් කියන එකේ මම ඇඳා නේද මුලින්ම සන්නායක බෝල දෙක අනන්ත දුරකින් වෙන්නේ නැත කියලා මම එහෙම ඇඳේ ඕක මම නිකන් ළඟින් ඇඳා නම් ඔය අනන්ත දුර කියන එක දුන්නේ නැත්නම් ඇත්තටම එහෙම අදින්න බෑ මොකද අනාරෝපිත වස්තුවක් ළඟ ආරෝපිත වස්තුව තිබ්බ ගමන් පීඩණයෙන් අර අනාරෝපිත වස්තුවේ ආරෝපණ පීඩණය වෙනවා. පැහැදිලිද? ඒකට මේක සිද්ධ වෙනවා. එහෙම අනන්තයේ තියෙන මං යන්නේ ඒකයි. ඒකට වැඩි තේරෙනවනේ. මේක ආරෝපිත වස්තුවක්, මේක අනාරෝපිත වස්තුවක්. අනාරෝපිත වස්තුවේ ඒකට පීඩනයක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? දෙන්න ස්පර්ශ කිරුවම තමයි වැඩි උනේ. ඒක එතන නැත්තම් මම නිකන් ඔය දුන්නා නම් ඇඳලා අනන්තයකින් දුරකින් වෙන්න නැත කියලා දුන්නොත් ඔය කට්ටිය මේක ඉගෙන ගත්තා පස්සේ හිතයි අරක ඇඳ රූපස්කරණ වැරදි නේද? මොකද ඒකේ පීඩනයකින් ආරෝපණය එතන මුලදිම ඇති වෙන්න පුළුවන් නේ පීඩනය. කියන කතාව. පැහැදිලිද? ඒ නිසා තමයි දැන් තේරෙන්නේ. හරි. එහෙනම් මේක මුලින්ම මේ තියෙන අනාරෝපිත සන්නායකය පරිවාරකයේ මත තියලා තියෙනවා. ඊට පස්සේ මේකත් ඇඳ ගන්න. යට එකක් ගන්නකො. ඔව් එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් ෆෝස් කරලා මේක ඇඳ ගන්න පුළුවන් නේද? ගැටලුවක් නැහැ. හරි. අවසාන වශයෙන් අපි එතන ලියාගමු. ඝර්ෂණයෙන් එහෙනම් අපිට ඝර්ෂණය මගින් සන්නායකවලත් පරිවාරකවලත් අපිට පුළුවන් මේ ආරෝපණය ඇති කරන්න. නමුත් ස්පර්ශය සහ මේ පීඩනය මගින් ආරෝපණය ඇති කරන්න පුළුවන් සන්නායකවල විතරයි කියන කතාව. ලියන්න ගැටින් තරුවක් දාලා ලියන්න. ඝර්ෂණය මගින් සන්නායකවල මෙන්ම පරිවාරකවලද ආරෝපණය ඇති කළ හැකියි. ඝර්ෂණය මගින් සන්නායකවල මෙන්ම පරිවාරකවලද ආරෝපණය ඇති කළ හැකියි. නමුත් පරිවාරකවලද ආරෝපණය ඇති කළ හැකියි. නමුත් ස්පර්ශය හා පීඩනය මගින් ආරෝපණය ඇති කළ හැක්කේ නමුත් ස්පර්ශයෙන් හා
තේරෙන්නේ ආරෝපණය ඇති කළ හැකි සන්නායකවල පමණ. සන්නායකවල පමණ. පැහැදිලිද? සන්නායකවල පමණ. දැන් වීඩියෝ එක දිග වෙන නිසා මම ඉතිරි ටික ඊළඟ වීඩියෝෙන් සාකච්ඡා කරන්නම්. හරිද?